නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසෙත් ඔබ මේ උදාන පාළි සදහම් දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ශ්‍රවණය කරන්නටයි දැන් සූදානම් වෙන්නේ. පින්වත්නි, අද දවසේ ඉගෙන ගන්න මේ උදානයත් හරිම අර්ථ සම්පන්න, ලස්සන, විචිත්‍රවත් දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම පින්වත්නි රාජ සූත්‍රය. රජවරුන් පිළිබඳ කතා අරබයා වදාළ උදානය. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනයේ. අනාථපිණ්ඩික සිටුතුමාගේ අසපුවේ ජේතවනාරාමය කියන්නේ. එතකොට එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිද්දී බොහෝ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතයෙන් පස්සේ හවස් කාලේ උපස්ථාන ශාලාවට රැස් වෙලා හිටියා. රැස් වෙලා යම්කිසි කතා සංලාපයක් ඒ අවස්ථාවේ සංඝ පිරිස අතරේ සිද්ධ වුණා. එතකොට ඒ සංඝ පිරිස කතා කරලා තින්නේ මේ ධර්ම කතාවක් නෙමෙයි. මෙන්න මේ වගේ කතාවක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ප්‍රිය ආයස්මතුනි, මේ රජවරු දෙන්නෙක් ඉන්නවනේ. ඒ තමයි මේ පසේ නදී කෝසල රජුරු, ඒ වගේම මගධේශ්වර සේනිය බිම්බිසාර, මේ රජවරු දෙදෙනාගේ කාටද ගොඩක්ම සල්ලි තියෙන්නේ? කාටද ගොඩක් දේපල තියෙන්නේ? ඊළඟට ලොකුම ලොකු භාණ්ඩාගාරේ කාටද තියෙන්නේ? ඊළඟට විජිතය මේ විශාලත්වයේ වැඩි කාගේද? ඊට පස්සේ වාහන වැඩිපුර තියෙන කාටද? ගොඩක් සේනාව ඉන්නේ කාටද? ගොඩක්ම සමෘද්ධිමත් කවුද? ආනුභාවයෙන් වැඩි කවුද කියලා මේ කතා බහ රජුරෝ දෙන්න ගැන යම්කිසි කතා සංලාපයක් ගිහින් තියෙනවා. සමහර විට පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ සමහර පැවිදිච්ච භික්ෂුන් වහන්සේලා අතරත් ওই රාජ්‍ය සේවයට සම්බන්ධ වෙච්ච අය ඉන්නේ ඇතිනේ. ඉතින් මේ විස්තර කතා තමයි මෙතන ගිහින් තියෙන්නේ. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ භාවනාවෙන් නැගිටලා උපස්ථාන ශාලාවට වැඩම කළා. වැඩම කොට පනවන ලද ආසනයේ වැඩ හිටියා. වැඩ ඉඳලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මෙහෙම වදාලා: මහණෙනි, මම දැන් මෙතෙන්ට වඩින්න කලින් ඔබ කුමක් ගැනද කතා කර හිටියේ? කුමන කතා සංලාපයක්ද දැන් අඩාල වුනේ? එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මේ සංඝ පිරිස තමන් කර හිටපු කතාවම විස්තර වශයෙන් කියා සිටියා. බලන්න පින්වත්නි, ඒ යුගයේ තිබිච්ච සංඝයාගේ යම් කිසි අඩුපාඩුකම් තිබ්බත් උන්වහන්සේලා වංචනික නැහැ. හරි අවංකයි. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සත්‍ය ප්‍රකාශ කරනවා. ඉතින් ඒ යුගයේ මිනිස්යන්ගේ තිබිච්ච ලොකු දියුණුවක් වෙනවා. දැන් අද කාලේ යම්කිසි වැරදි දෙයක් කතා කර හිටියොත් ඊට පස්සේ අපි කියමු කවුරු හරි අපිට ධර්මයේ උගන්වන කල්යාණ මිත්‍රයෙක් හරි වැඩිහිටි භික්ෂුවක් හරි ඇවිල්ලා අපෙන් ඇහුවොත් අද කාලේ මිනිස්සයා අර කියපු සම්පූර්ණ කතා සංලාපය කියන්නේ ඒක යට ගහලා ඕනි කොටසක් විතරක් කියලා නිස්සද්ද වෙනවා. එතකොට අද කාලේ මිනිස්සයා හරි වක්‍රයිනේ, වංචනිකයි. ඒ යුගයේ භික්ෂුන් වහන්සේලා එහෙම නැහැ. දැන් මෙතන යම් කතා සංලාපයක් වුණානේ පසේ නදී කෝසල රජතුමාත් බිම්බිසාර රජතුමාත් ගැන. ඒ අයගේ තිබිච්ච භාණ්ඩාගාර ගැන විස්තර, ඊට පස්සේ දේපල ගැන විස්තර, ඊට පස්සේ ඒ විජිතයේ තියෙන විශාලත්වය, ඊළඟට ඉන්න සේනාවේ විස්තර, මේවා කතා සංලාපේ යෙදුණානේ. භාග්‍යවතුන් වහන්සේට ඒ සියල්ල ඒ අයුරින්ම කියා සිටියා. ස්වාමීනි, අපි ඔබ වහන්සේ වඩින් වැඩම කරන්න කලින් මේ අඩාල වුණේ මෙන්න මේ කතා සංලාපය කියලා සියලුම විස්තර භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා, මහණෙනි, ශ්‍රද්ධාවෙන් ගිහි ජීවිතය අතහැරලා අනගාരിക බුද්ධ ශාසනය පැවිදිච්ච ඔබට ඔය මෙවැනි කතාවල් සුදුසු නැහැ කිව්වා. මහණෙනි, ඔබ රැස් වුණාම කරන්න තියෙන්නේ කරුණු දෙකයි කියන්නේ.
මේකේ තියෙන සම්නිපතිතානං වූ භික්කවේ ද්වයං කරණීය. මහණෙනි රැස් වුණාට පස්සේ මෙන්න මේ කරුණු දෙක තමයි ඔබට පුරුදු කරන්න තියෙන්නේ. ඒ තමයි ධම්මේවා කතා ධර්මයේ කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ආර්ය වූ නිශ්ශබ්දතාවයේ වාසය කරන්න ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අවවාද කළේ කොහොමද? රැස් වුණාට පස්සේ එක්ක ධර්මයේ කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ආර්ය වූ නිශ්ශබ්දතාවයේ වාසය කරන්න ඕනේ කියලා. එතකොට පින්වත්නි ඒ වෙලාවේ ඒ කරුණ දැනගෙන අපේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ උදානේ උන්වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා. යංච කාමං සුඛං ලෝකේ යංචිදං දිව්‍යං සුඛං තන්නක්ඛය සුඛසේති කලං නාගති සෝලසින්. මේ ලෝකේ යම් කාම සැපයක් ඇද්ද යම් දිව්‍ය සැපයක් ඇද්ද ඒ සැපය තෘෂ්ණාව ෂය කිරීමෙන් ලබන නිවන් සැපයෙන් සොලස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නැහැ කිව්වා. දැන් බලන්න මේ මෙතන කල්තාසල්ලාපේ යෙදුනේ රජුරුවන්ගේ රාජසැපේ ගැනනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් රාජසැපයක් ඇද්ද යම් දිව්‍ය සැපයක් ඇද්ද තණ්හාව ෂය කිරීමෙන් ලබන නිවන් සැපේ හැර නිවන් සැපේ තරම් ඒ නිවන් සැපෙන් 16න් එක කොටසක්වත් වටින්නේ නැහැ කියනවා. බලන්න එතකොට මේ උදානේ කොයි තරම් වැදගත් අර්ථ සම්පන්න උදාන ගාථාවක්ද. ඉතින් අපි මේ උදාන ගාථාව දැන් ශ්‍රවණය කරමු. යංච කාම සුඛං ලෝකේ යංචිදං දිව්‍යං සුඛං තණ්හක්ඛය සුඛස්සීතේ කලං නග්ගන්ති සෝලසින්ති. ලොවෙහි යම් කම් සැපක් වේනම් දෙව්ලොවෙහි යම් සැපක් වේනම් තණ්හාව නැති කිරීමෙන් ලබන ලෝතුරු සැපක් වේනම් දෙව් මිනිස් සැප කිසිවක් ලෝතුරා සැප අභියස සොලොස් කලාවකින් එක් කලාවකුත් නොවගී. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් විසින් බුදු සසුනේ දියුණුව කැමැති ශ්‍රාවකයන් විසින් පුරුදු නොකළ යුතු කතා දේශනා කළා තියෙනවා. ඒවට කියනවා දෙතිස් කතා කියලා. දෙතිස් කතා කියලා කියන්නේ මෙන්න මේවා. දේශපාලනය ගැන කතා. අපේ බුදුරජාණන් වහන්සේ හරිම ලස්සන තැනකින් තමයි මේ තිරිසන් කතාව විස්තර කරන්න පටන් ගන්නෙ. ඊළඟට හොරුන් ගැන කතා. මැති ඇමතිවරු ගැන කතා. පිරිස් ගැන කතා. හොල්මන් ගැන කතා. යුද්ධ ගැන කතා. ක්‍රීඩා ගැන කතා. ආහාර පාන ගැන කතා. ඇඳුම් පැළඳුම් ගැන කතා. ඇඟේ පළඳින මල් මාලා ගැන කතාව. සුවඳ විලවුන් ගැන කතා. ඥාතීන් ගැන කතා. යාන වාහන ගැන කතා. ගමේ සිදුවන දේ ගැන කතා. නියම් ගමේ සිදුවන දේ ගැන කතා. නගරයේ සිදුවන දේ ගැන කතා. ජනපදවල සිදුවන දේ ගැන කතා. කාන්තාවන් ගැන කතා. පුරුෂයන් ගැන කතා. සුරා වර්ග ගැන කතා. මග තොටේදී සිදුවන දේ ගැන කතා. නාන තොටේදී සිදුවිච්ච දේ කතා. මියගිය ගැන මියගිය අය ගැන කතා. ඕපදූප කතා. ඊළඟට ලෝකයේ කියවෙන මතවාද ගැන කතා. මුහුද ගැන කියවෙන ගතවාද. වෙනස් නොවන දේවල් ලෝකයේ තියෙනවාද කියලා කතාව. මරණින් මතු කිසිවක් නැත යන ආදී දේවල් ගැන කතා. ගේදොර ඉඩකඩම් දියුණු පමුණු කර ගැනීම ගැන කතාවල්. අනුන්ගේ හා තමන්ගේ ධනහානි ගැන කතා. පංචකාම සැපේ ගැන කතා. ශරීරයට දුක් දීමෙන් නිවන් ලැබිය හැකි යන කතා. ඕන්න ඔය කතා 32 භාග්‍යතුන් වහන්සේ තිරිසන් කතාව කියලා
දේශනා කළා තියෙනවා බුදු දේශනාවල. එතකොට මේ දේවල් වලින් පින්වත්නි විරාගයේ පිණිස හේතු වෙන්නේ නැහැ. නිරෝධයේ පිණිස හේතු වෙන්නේ නැහැ. අල්ම නිරුද්ධ කරන්න හේතු වෙන්නේ නැහැ. නිවන අවබෝධ කරන්න උපකාර වෙන්නේ නැහැ. එතකොට මේවා යම් කිසි විදිහකට අපි කියමු කෙනෙක් බාහිර රස්සාවල් කරද්දී කටයුතු කරද්දී යම් කතාවල් කරන්න සිද්ධ වුණත් එයා යම් කිසි හික්මීමක් පුරුදු කරගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් මේ කතා 32 මතක තියාගෙන පුරුදු කරනවා කියන එක අපි හිතන තරම් ලේසි නෑ. එද මේකින් එකක් ගැන කටපාඩමින් තියාගන්නේ අමාරුයි. ඒකට පුරුදු කරන්න භාග්‍යතුන් වහන්සේ යම් වැඩ පිළිවෙලක් දේශනා කළා. ඒ තමයි දස කතාව පුරුදු වෙන්නේ. එතකොට දස කතාව බැහැර වෙනවා. දස කතාවේ තියෙනවා අප්පිච්ච කතා, අල්පේච්ච බව ගැන, සන්තුට්ටි කතා, ලද දෙයින් සතුටු වීම ගැන, විරිය ආරම්භ කතා, වීරිය ආරම්භ කිරීම ගැන කතා, පවිවේක කතා, හුදකලා වාසී කතාව, හුදකලා වාසය ගැන කතාව, ඊළඟට අසංසග්ග කතා, පිරිසේ නොඇලීම ගැන කතාව, ඊළඟට සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මෙන්න මේවා තමයි පින්වත්නි ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් ශ්‍රාවකයෙක් විසින් පුරුදු කළ යුතු කතා. ඉතින් මේ සියලුම දේ ඒ කියන්නේ මේ සියලු පිවිතුරු නිවන් මාර්ගයේ පෙන්වන පිරිසිදු වචන ඇති මේ පාරිශුද්ධ ධර්මයේ තමයි අපි කතා බහට පෙළඹෙන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ අපි ඉගෙන ගත්ත ඒ රාජ සූත්‍රයේ තියෙන්නේ ඒ සංඝ පිරිස දෙතිස් කතාවෙන් වාසය කිරීම. නැත්තම් මේ රජවරු ගැන කතා කරමින් සිටීම අර්බය වදාළ උදාහරණයක් ගැන. ඊළඟට තියෙනවා පින්වත්නි ඊළඟ සූත්‍රය තමයි දණ්ඩ සූත්‍රය. මේ සූත්‍රයේ දේශනා විස්තරයක් තියෙන්නේ මෙන්න මෙහෙම. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනාරාමයේමයි. එදා කුඩා දරුවන් පිරිසක් සවැත් නුවරටත් ජේතවනාරාමයටත් අතර මාර්ගයේ දඬු මුගුරු අරගෙන ඒක සර්පයෙකුට තට්ටු කරනවා පීඩා කරනවා මේ සත්‍යයව වෙහෙසටපත් කරමින් සිටියා. ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ උදෑසන කාලේ සිවුරු පොරවාගෙන සවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේට අර සවැත් නුවරත් ජේතවනාරාමයේත් අතර මාවතේ සර්පයෙකුට හිංසා කර ඉන්න පුංචි දරුවන් දකින්න ලැබුණා. ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේගේ මුව මඩලින් නිරායාසයෙන් මෙන්න මේ උදානේ ගලාගෙන ගියා. මේ ගාථාවත් හරි මාර්ථවත්. සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝ න ලබති සුඛං. තමන් යම් සැපය හොයන කෙනෙක් නම් ඒ වගේම සැප කැමති සතුන් දඬු මුගුරු වලිනුත් පෙළනවා නම් ඒ තැනත්තා පරලෝකදී සැප ලබන්නේ. බලන්න කොච්චර අර්ථවත්ද. තමන් සැපේ කැමැත්තෙන් ඉන්නවා. හැබැයි එයා තමන් සැපේ කැමැත්තෙන් ඉඳගෙනම අනිත් අය සැපේ රහිත බවට පත් කරනවා. දුකට පත් කරනවා. හැබැයි යාට පරලෝක සැපේ ලැබෙන්නේ නැහැ කිව්වා. සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන නහිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝ ලබති සුඛන්ති. තමන් සැපේ හොයන කෙනෙක් නම් ඒ සැප කැමැත්තෙන් අනුන්න දඬු මුගුරු වලින් පෙළන්නේත් නැත්තම් ඒ කෙනාට පරලෝකදී කාන්තින් සැපේ ලැබෙනවා. බලන්න එතකොට මේ ගාථා කොයිතරම් අර්ථ සහිතයිද. දැන් බලන්න සාමාන්‍යයෙන් අපි සැපේ කැමති. අපි කවුරුත් දුක් විඳින්න කැමති නෑ. දුක් විඳින්න කැමති නැත්තම් අපි දන් දෙන්න ඕනේ කොහොමද? සැපේමයි දන් දෙන්න ඕනේ. සැපේමයි දන් දෙන්න ඕනේ. දැන් අපේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරලා ඒ ධර්මයේ සඳහන් වෙනවා පින්වත්නි මේ සිල්පද ආරක්ෂා කිරීමේ තියෙන වටිනාකම ගැන. මේ සිල්පද බිඳීමෙන් ඇති වන අනිතු විපාක කියන බුද්ධ දේශනාවල තියෙනවා. සත්තු මෙරීම ගැන විස්තර තියෙන තැන්වල තියෙනවා. යමෙක් සතුන් මරනවා නම් ඒ සතුන් මෙරීම හේතු කරගෙන ඔහු නිරේ යනවා. තිරිසන් ලෝකෙත් යනවා. ප්‍රේත ලෝකවලත් යනවා. යම් කලක මනුස්ස ලෝකයේ විල මිනිසෙක් වෙලා ඉපදුනොත් එයා සසරේ සත්තු මෙරීම හේතු කරගෙන අල්ප ආයුෂ ලබනවා. දීර්ඝායුෂ නැති වෙනවා. ඉතින් කෙනෙක් ඔන්න සතුන්ට හිංසා කරනවා.
එයා යම් කාලයක මනුස්ස ලෝකේ ආවොත් එයාගේ ශරීරයට බොහෝ දුක් පීඩා සහිතව රෝගාබාධ සහිතව තමන්ගේ ශරීරයෙන්ම එයා දුක් පීඩා විඳින්මින් වාසය කරන්න වෙනවා. සමහර අයට සමහර ඇඟේ පතේ අමාරුකම් තියෙනවා. ඒවා සමහරට එයා මැරෙනකන් සුවපත් වෙන්නේ නැහැ. සමහරට ඇඳන් වල වැටිලා අවුරුදු ගණන් ඔත්පල වෙලා කට ජීවිතේ විඳවන්න වෙනවා. ඒවා මරණයට පත් වෙනකන් හොඳ වෙන්නේ නැහැ. සමහරට එයා සසරේ රැස් කරගත්ත දුක් සහගත කර්මයක විපාක වෙන්න පුළුවන් සත්ව හිංසා කරපුවා. ඉතින් ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවේ වදාළන්නේ සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති. යමෙක් සැප කැමැත්තෙනුත් ඉන්නවා. හැබැයි යා සත්තුන්ට හිංසා කරනවා. අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝන ලබති සුඛං. එයා සැප කැමැත්තෙන් හිටියාට මරණයෙන් පස්සේ සැප ලබන්න හේතු වෙන්නේ නැහැ කියනවා. ඔහුට සැපේ ලබා ගන්න බෑ කියනවා. සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන හිංසති. සැප කැමැත්තෙන් ඉන්නවා. හැබැයි එයා සැප කැමැත්තෙන් ඉඳගෙන අනිත් අයට හිංසා පීඩා කරන්නේ නැත්තම්, සත්තු මරන්නේ නැත්තම්, අනිත් අයට සැපේම ප්‍රාර්ථනා කරනවා නම් අත්තන සුඛමේසානෝ පෙච්චසෝ ලබති සුඛං. ඒකේනා පරලෝ ජීවිතي සැප කැමැත්තෙන් ඉඳගෙන පරලෝ ජීවිතي සැප ලබනවා. බලන්න එතකොට මේ ගාථා රත්න කොයිතරම් අර්ථ සම්පන්නයිද. ඒ භාග්‍යතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්චසු නලබතේ සුඛං. සැප කැමැත්තෝ වෙති ලොවෙහි සියලු සත්වයෝ යමෙක් සොයමින් තමාගේ සැප අන්සතුන් හට දුකක් දේනම් පරලොව ගිය කලට ඔහු නැත සැප ලබන්නේ. සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන නහිංසති අත්තනෝ සුඛමේසානෝ පිච්චසු ලබතේ සුඛන්ති. සැප කැමැත්තෝ වෙති ලොවෙහි සියලු සත්වයෝ යමෙක් සොයමින් තමාගේ සැප අන්සතුන් හට දුක් නොදේනම් පරලොව ගිය කලට ඔහු සැප ලබන්නේමය. ඉතින් පින්වත්නි, අද දවසේ අපි ඉගෙන ගත්තේ රාජ සූත්‍රයත් ඒ වගේම දණ්ඩ සූත්‍රයත්. මේ සඳහන් උදාන ගාථා ඊටාම අර්ථ සම්පන්නයි. අපේ ජීවිතේට භාග්‍යතුන් වහන්සේගේ මුවින් ගලාගේ નિરાයාසයෙන් ගලාගේ බුද්ධ වචනයක පවා බොහෝ ගැඹුරු ජීවිත අර්ථ තියෙනවා. මෙලොවත් පරලොවත් සැපේ සාධන ධර්මයේ කියලා කියන්නේ මෙන්න මේ වගේ අර්ථ සම්පන්න උතුම් දහම් පද අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසායි. ඉතින් ඒ නිසා මේ ධර්මයේ ගැන අප හැම දිනාටද සිත් පහදව ගන්න වාසනාව ලැබේවා. ඉතින් අද දවසේ මේ උතුම් සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ එක්සත් රාජධානී පදිංචි ආචාර්ය සංවරා රුබේරු මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය විශ්ව කලන්සූරිය මහත්මයා විසින් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා
75 වන ජන්මදිනයේ සමරන විශ්‍රාමික විදුහල්පති මර්වින් රුබේරු පියාණන්ට සහ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමට දීර්ඝායු සම්පත ප්‍රාර්ථනා කිරීමට ඉතින් අප රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණයත් ආරක්ෂාවත් අද දවසේ ධර්ම දානයේ දෙන මේ සියලු දෙනාට ධර්ම ශ්‍රවණී කළ හැම දෙනාටත් සැලසේවා. දෙවියන්ට ධර්ම අවබෝධයෙන් සැනසීම පිණිස මේ රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මිය පරලෝකීය බොරලැස් ගමුවේ පදිංචිව සිටි රුබේරු රාලහාමි පියාණන්ට සහ සීතා ගම්ලත් මෑණියන්ට මේ පින අනුමෝදන් වෙලා මේ පුණ්‍යානුභාවයෙන් ඒ මෑණියන්ගේ පියාණන්ගේ පරලොව ජීවිතයේ සැපවත් භාවයට පත්වෙත්වා සූපත් භාවයට පත්වෙත්වා නුදුරු භවයකදී ධර්ම අවබෝධයෙන් සැනසීමට මේ රැස් කළ සීල පින ඒකාන්තයෙන් උපකාර වෙත්වා. රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් 75 වන ජන්මදිනයේ සමරන විශ්‍රාමික විදුහල්පති මර්වින් රුබේරු පියාණන්ට සහ පවුලේ සියලු දෙනාට මේ පින් අයිති වේවා. ඒ පියාණන්ටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත චිරජීවනයේ සැලසේවා. සුවසේම ධර්මයේ සිරෙන්නත් වාසනාව ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් නිදහස් වීමට මේ පින සියලු දෙනාටම උපකාර වෙත්වා. ඒ වගේම අද දවසේ මේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන එක්සත් රාජධානී පදිංචි ආචාර්ය සංවරා රුබේරු මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය විශ්ව කලන්සූරිය මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. පවුල්වල ඥාතිත මිත්‍රාදී සියලු දෙනාට මේ පින් අයිති වේවා. ඒ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම පිණිස මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ එකසේම උපකාර වෙත්වා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. ධර්ම අවබෝධයෙන් සැනසීම පිණිස මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් උපකාර වෙත්වා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට ධර්ම අවබෝධයෙන් සැනසීම පිණිස මේ පින් ඒකාන්තයෙන් උපකාර වෙත්වා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ සියලු දෙනාට අද දින ධර්ම ශ්‍රවණය කර ලෝවාසී හැම දෙනාට ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ හැම දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික හැම දෙනාට මේ පින් අයිති වේවා. සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේම ජීවිත ගත කරන් වාසනාව ලැබේවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් නිර්මල පිවිතුරු ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගන්නත් සියලු දෙනාටම වාසනාව භාග්‍ය උදා වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.